අපි එදා සත්කුළු පව්වෙලා සින පැලයිනි වැටට අද ඇන කොටාගෙන සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දිනාටම අදත් හැමෝම සූදානම් වෙලා ඉන්නේ ධම්ම විවරණ ධර්ම වැඩසටහන සමග ඒකාත්මික වෙලා තමන්ගේ ජීවිතයේ එන පෞල් ජීවිතයේ එන සමාජයේ එන නොයෙකුත් ගැටලු ධර්මය තුලින් විවරණය කිරීමේ අදහසින් තමයි අද දවසේත් හැමෝම සූදානම් වෙලා ඉන්නේ මේ වැඩසටහන සමග එකතු වෙලා. ඉතින් අපි දන්නවා හොඳටම අපිට නොයෙකුත් ගැටලු වෙනවා. ජීවිතය අරගෙන යනකොට නොයෙකුත් ආකාරයේ ගැටලු වෙනවා. ඒ එන ගැටලු වලට අපි හැමෝම විසඳුම් ගන්නෙ අපිට දැනෙන හැටියට. මේ වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය ඒක අපිට දැනෙන හැටියට තමයි අපි විසඳුම් ගන්නෙ. ඒතර එක එක ප්‍රශ්න වලට දෙන විසඳුම එක එක විදිය. ඒකින්ද ගොඩාක් ගැටුම් ඇති වෙනවා. හැමෝම හුඟක් වෙලාවට හැමෝම හිතාගෙන ඉන්නේ මන් දෙන විසඳුම තමයි හරිම විසඳුම කියලා. අන්න ඒක හින්දායි මොකක් හරි නිර්ණායකයක් ඕන වෙන්නේ කෝකද හරි කියලා බලා ගන්න. තුන් ලෝකයක් අවබෝධ කරගත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ තියෙන මේ ස්වභාව ධර්මයේ තුල තියෙන සත්‍ය తත්වය දේශනා කරේ. ඒක හින්දායි ඒ ධර්මය තුලින් අපේ ගැටලුව විවරණය කරගන්නට ඕනේ. එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව සත්‍යයට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක හින්දායි ධම්ම විවරණ වැඩසටහන දිගහැරෙන්නේ මේ පින්වන්ත අයට වගේම මේ පින්නන්ත අය දන්නවා මේ සාකච්ඡා කරන මටත් ඉගෙන ගන්න බොහෝ දේවල් මේ ධම්ම විවරණ වැඩසටහන තුලින් ලැබෙනවා. ඒ මොකද අපි මේ වැඩසටහනට සම්බන්ධ කරගන්නේ අපේ රටේ ඉන්න ඊටාම විද්වත්, ඊටාම වටිනා, ඊටාමත්ම බොහෝ බහුශ්‍රృతභාවයන් ඇති ඒ විතරක් නෙවෙයි අවබෝධයෙන් යුක්තව කටයුතු කරන ධර්ම අවබෝධයෙන් යුක්තව කටයුතු කරන අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා අපි මේ වැඩසටහනට සම්බන්ධ කරගන්නේ. ඉතින් අද දවසේත් මේ වගේ අපි රාමඤ්ඤනිකාය භික්ෂුන් වහන්සේලා විදිහට අපිට අපේ පොඩි බව දැනෙන්න, අපේ පුංචි බව දැනෙන්න අපිට හොඳට අවස්ථාව ලබා දෙන නායක ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා ශ්‍රී ලංකා රාමඤ්ඤනිකාය තුල. එවැනි මහා ස්වාමින් වහන්සේ නමක් තමයි අද දවසේ අපි මේ සම්බන්ධ කරගන්නේ. එකට වාඩි වෙලා මේ වගේ සාකච්ඡාවක් කිරීමත් භාග්‍යයක් කොට සලකනවා අපේ පින්නත්නි. ඒ කතාව අතිශෝක්තියක් නෙවෙයි. ඉතින් අද දවසේ අපි සම්බන්ධ කරගන්නේ රත්නපුර මුද්දුව සිරි සුමන මහා පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය කෝංගස්තැන්නේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේ තමයි අද දවසේ අපි සම්බන්ධ කරගන්නේ. උන්වහන්සේ පිළිබඳ තව කලින් මතක් කරන්න ඕන කාරණා බොහෝමයක් තිබ්බත් උන්වහන්සේ කැමති වෙන්නේ නැහැ. ඒකයි මේ කෙටියෙන් මතක් කරේ. උන්වහන්සේ පිළිබඳව ඉතින් ජයමග රූපවාහිනිය වෙනුවෙන්, කාර්ය මණ්ඩලය වෙනුවෙන්, අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් අපි තාම ගෞරවයෙන් අපේ නායක ස්වාමීන් වහන්සේ පිළිගන්නවා. ඉතින් ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ වැනි ශාසනික සේවයන් සිද්ධ කරන්නට තව බොහෝ කාලයක් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපි හරිම ගැටලුකාරී තත්යකට හැම පැත්තකින්ම වැටලා ඉන්න විශේෂයෙන් අපේ දරුවන්. ඒ දරුවන්ට මං හිතන්නේ මේ වෙනකොට අපේ නායක හාමුදුරනේ මේ අධ්‍යාපන ක්‍රම කියන ඒවා වැහි වැහැලා වෙනස් වීම බොහෝමයක් සිද්ධ වෙලා මට නම් පොඩි කනගාටුවට කාරණාවක් තියෙනවා. වෙලාවකට මට හිතිලා තියෙනවා මේ අර විද්‍යාගාරවල පරීක්ෂණවලට මී පැටව්, ගෙඹි පැටව්, කැරපොත්තු පාවිච්චි කරනවා. ඒ පරීක්ෂණ වලින් මේ යම් යම් නිගමන ගන්න. ඒ වගේ අපේ දරුවෝ පාවිච්චි කරනවාද කියලා මේ එක එක පරීක්ෂණ වලට අධ්‍යාපන ක්‍රමවේද හොඳද නැද්ද කියලා බලාගන්න අපේ දරුවන් භික්ෂුන් වහන්සේලා පරීක්ෂණ වගේ භාවිතා කරනවා. ඉතින් එහෙම කියලා හිතෙනවා ඒ තරමටම මේවා ගැන නිසි පර්යේෂණයක් නැතුව, නිසි ආකාරයක අධීක්ෂණයක් නැතුව අනාගත ප්‍රතිඵල මොනවද කියලා බලන්නේ නැතුව සමහර සංශෝධන ආදිය සිද්ධ කරනවා. ඉතින් මම හිතන්නේ ඔබ වහන්සේට තමයි මේවා කතා කරන්න හොඳටම පුළුවන් කියලා රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙක් විදිහට
තව නොයෙකුත් විශ්වවිද්‍යාලවල ඔබ වහන්සේ කටයුතු කරා. ඉතින් මූලික වශයෙන්ම මේ ප්‍රශ්නයටත් පෙර ආතුව මේ වෙනකොට මේ මම බලාපොරොත්තු වෙන ඔබ වහන්සේ කරගෙන ආපු වැඩපිළිවෙල මේ වෙනකම් මේ විශ්වවිද්‍යාල ජීවිතවල ශිෂ්‍යයන් එක්ක කටයුතු කරපු එකත් ඒ වගේම ඒ අතීතය පිළිබඳ යමක් දැනගන්නත් ඕන අපේ නායක ස්වාමීන් වහන්සේ අපේ අයගේ දැන ගැනීම සඳහා. ඒ වගේම මේ භික්ෂු අධ්‍යාපනයේ කොයි පැත්තටද කියන එක මේ වෙනකොට තියෙන ගිහි අයගේ අධ්‍යාපනය පිළිබඳව ඔබ වහන්සේට මහා විශාල පරාසයක දැනුමක් තියෙනවා. ඉතින් ඒකින්ද ඒත් එක්ක සංසන්දනය කරනකොට භික්ෂු අධ්‍යාපනය මේ වෙනකොට වර්තමානයේ තියෙන කොයි පැත්තටද කියන එක ගැනත් සාකච්ඡා කරන්න මූලික වශයෙන්ම පුළුවන් වුණොත් හොඳයි කියලා හිතනවා. ඊට පෙර ආතුව මම ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබ වහන්සේගේ ජීවිතය ගැන මේ ආපු ගමන පිළිබඳව පොඩ්ඩක් ඊට පෙර ආතුව අපිව දැනුවත් කරන විදිහට. අපේ හිතවත් උඩුම් ප්‍රකාශක ස්වාමීන් වහන්සේ මතක් කළ විදිහටම වර්තමානයේ තියෙන මේ භෞතික අර්බුද වලට වඩා ලොකු ආධ්‍යාත්මික අර්බුදයක් තියෙනවා. එහෙමයි. ඒ ආධ්‍යාත්මික අර්බුදය ප්‍රධාන වශයෙන්ම වැඩිහිටියන්ට තියෙනවා. නමුත් ඊට වඩා භයානක විදිහට දරුවන්ට, භික්ෂුන් වහන්සේලාට, පොඩි හාමුදුරුවන්ට තියෙනවා. ඉතින් මේක අර භෞතික දේවල් පිළිබඳව කරන අධ්‍යයනයකින් පරීක්ෂණයකින් කරන පිළිතුරු වගේ නෙමෙයි. ඊට වඩා හුඟක් සජීවී. මේ සජීවී ඒ වගේම වර්තමාන පුංචි දරුවෝ, පොඩි හාමුදුරුවෝ තමයි අනාගතයේ ශක්තිමත් ප්‍රබල ක්‍රියාකාරී පුජ්‍යලි බවට පත් වෙන්නේ. නමුත් ඒ අය පිළිබඳව වර්තමානයේ දැනටත් අපි දන්න ඉතිහාසයේ විශේෂයෙන් දැන් අපි 1960 දශකයේ ඉඳලා අපට අවබෝධයක් තියෙනවා. 1960 දශකයේ ඉතර වෙනකොට මට පැහැදිලිවම කතා කරන්න පුළුවන් අපේ පැත්තෙන් පොඩි හාමුදුරුවෝ වශයෙන් අපි මහාන වෙලා පුංචි අය අතිපූජ්‍ය හේම්ටිගෙදර ඥානසී අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම අතිපූජ්‍ය හේම්ටිගෙදර ඥානාවාස මහාචාර්ය ස්වාමීන් වහන්සේ, ඒ වගේම ඔය අපිටම පියවරු වගේ හිටපු වැඩිහිටි හාමුදුරුවෝ ගොඩාක් හිටියා. ලෝළුවගඩ සුමංගල කියලා, පෙතියගඩ නායක හාමුදුරුවෝ එහෙම කියලා. ඒ වගේම මේ මෑතකදී අපවත් වුණා තුත්තිරිපිටියේ ඥානාරාම කියලා අපේ පණ්ඩුල ඇඳගම මහත්මයා නැතුණා එතුමාගේ සහෝදරයා. ඉතින් ඒ වගේ මහා යතිවරු උන්වහන්සේලාගේ පසුබිම හිවනේ හැදිච්ච අපිට දැන් පේනවා මහ විශාල වෙනසක්. එහෙමයි. දැන් වර්තමාන තරුණ භික්ෂු අධ්‍යාපනය බලනකොට විශාල වෙනසක් තියෙනවා. ඒ විශාල වෙනස කියලා කියන්නේ ඒ අයගේ තියෙන ආධ්‍යාත්මික ස්වභාවය. ඒ කියන්නේ බලාපොරොත්තු මොකක්ද කියලා ඇහුවොත් අපේ තිබුණේම අර පණ්ඩිතහරු වගේ බොහොම හොඳට බණ කියන්න, බොණ ඉගෙන ගන්න. එහෙම නැත්නම් හොඳට මේ ලියන්න කියන්න. ඊගාට පත්‍රයකට උනත් පුංචි පත්‍රයකට හරි කවියක් හරි ලියලා දාගන්නේ කොහොමද? කොහොමද අපි අහලා තිනවා. ඒ වගේම පණ්ඩිතහරු කියනවා බලගල්ලේ සරස්වතී පිරිවෙනේ අධ්‍යාපනය ලැබුණ කාලේ මේ එක එක නම් වලින් පත්‍ර වලට කවි, ඒ වගේ ලිපි එහෙම දිනවලු. ඉතින් අන්න ඒ වගේ එකක් අපේ තුන ශාස්ත්‍රීය විපාතය. අනිත් පැත්තේ තිබුණ තව දෙයක්, ඊ අස්සෙම හරිම මේ සංවරයි, බයයි, පවට හරිම ලැජ්ජයි, හරි බයයි. පුංචි දෙයකට වුණත් හරි බයක් තිබුණා. ඒ බය නිසා අපිව ආධ්‍යාත්මික වශයෙන් ලොකු සංවරයක් ඇති වුණා. අපි විතරක් මේ කාලේ ඕනෑම තරුණ භික්ෂුන් වහන්සේ නම ගත්තොත් දැන් වැඩි හිටිය අය අපි කවුරුත් ඒ ස්වභාවයෙන් ඉතින් ඒ වගේ පසුබිමක හැදුණු අපිට දැන් පේනවා භික්ෂු අධ්‍යාපනයේ විශාල වෙනසක් වෙලා තියෙනවායි කියලා. ඉතින් මේක අවුරුදු 50ක් 60ක විතර කාලයක් තුළ වෙච්ච මේ වෙනස තුල මට තියෙන ලොකු අත්දැකීම් ගොඩක් විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලාට උගන්වලා. එහෙම. ඒ වගේම විශාල ශිෂ්‍ය පිරිසක්. අපිටත් අපේ රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ 300යි 400යි ශිෂ්‍යෝ. බොහොම පහසුකනුත් අඩුව. නමුත් ඒ වයේදී විශේෂයෙන් අපි ගෞරවයෙන් සිහිපත් කරන මහාචාර්ය විනීවිතාරණ වගේ බොහොම ප්‍රබුද්ධ උගත්තුත් එක්ක වැඩ කරනකොට හොඳට පෙවුණා ඒ කාලයත් අද වර්තමානයත් අතර තියෙන විශාල වෙනස. ගිහි අධ්‍යාපනය ගැන මම වැඩි මෙතන අවධානය කරන්නේ නැතුව හිතුවා පැවිදි පැත්තේ අපේ හාමුදුරුවෝ පැත්ත වැඩිපරයෙන් අපි වැඩිපුර හිටියේ හාමුදුරුවොත් එක්කනේ. දැනටත් ඉතින් අපි ඒ පරිසරයේනේ.
ඉන්නේ කතා කරනකොට පේනවා විශ්වවිද්‍යාලවල අපිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය හැම ඉගෙන ගන්නකොට හරිම අපිත් එක්ක හිටපු ළමයි අපි අවුරුදු 4ක්ම හිටියා හරි සැලකිල්ලක් තියෙනවා. අපි පුදුම ගෞරවයක් තියෙනවා. ආචාර්යවරු වුණත් අපිට හාමුදුරනේ කියලා කතා කරනවා මිසක් කවදාකවත් හැම ඒ අය බොහොම ලොකු ගෞරවයක් තිබුණා. ඉතින් විශේෂ වශයෙන්ම ඒ පැරණි මේ පඬිවරුන් උගතුන් සමග අධ්‍යාපනය ලැබලා වර්තමානයේ මේ තියෙන පසුබිමත් එක්ක බැලුවම පස්සේ සාල වෙනසක්. කෝ මේ අය ගුරු ගෞරවය, කෝ මේ අය තුල අධ්‍යාපනය, කෝ මේ අය තුල විනය, විද්‍යාදදාති විනයන් කිව්වට ආධ්‍යාත්මික විනයක් තියනවාද මේ පසුබිමේ? ඉතින් හත් වශයෙන්ම අපි දන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හරි උද්වේග කරයි. ඒ වගේම ප්‍රශ්නයක් ආවම බොහොම කලබලකාරී. ඒකේ වයසත් එක්ක ඒකට අපි හත් වශයෙන්ම මධ්‍යස්ථ වින්දලා දකින්න ඕනි. නමුත් ඒ තුල තියෙනවා භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් බැලුවම ලොකු විනයක්. අපිට හොඳට මතක තියෙනවා ඒ සමහර වෙලාවලදී පේරාදෙණිය විශ්වවිද්‍යාලේ වුණත් ඔය ගැටෙන්න දිහාට එනකම් පෝලිං කියලා හැරෙනවා. කියන්නේ විප්ලවකාරීව. නමුත් කවදාකවත් ඒ අයගේ අවිනයක් නැහැ. බොහොම සංවරයි. ඒ ළමයිනුත් පාවිච්චි කරන ගහපියව, අල්ලපියව, මරාපියව කියලා නෙමෙයි කියන්නේ. ලබා දෙන්න. අද එහෙම ලියන්න බෑ. අද කියන්න බෑ ශිෂ්‍යයෙකුට. මරාපියව කියලා, අල්ලපියව. දෙනු කියලා. අපට නේවාසික පහසුකම් ලබා දෙනු. ඒත් වශයෙන් ලබා දෙනු කියනකොට ලබා දෙන්න කිව්වොත් අරම ගන්න ලබා දිය යුතුයි කියොත් කියලා කියනවනේ. කියලා කිව්වම ඒක ලබා දෙන්න හිනවා නේ මුලාමින්ට ලොකු අමාරුවක් තමයි අමාරුයි. ගොඩක් ළමයි ඉන්නවා. අපිට මතකයි දෑරුණු විශ්වවිද්‍යාලයේ පඩිපෙළේ ළමයි වාඩිලා ඉන්නේ. සමහර වෙලාවට අපි දේශනා කරනකොට කරන්න දෙයක් නැහැ ඉඩමදි. ශාලා ඉඩමදි. එකපාරට ආණ්ඩුවකට ශාලා ලබා දෙන්න බෑනේ. ඉතින් ඇත්ත වශයෙන් ලබා දෙන්න කියලා ඒගොල්ලන්ට කියන්න පුළුවන්. නමුත් මානසික පසුබිමේ ලොකු වෙනසක් සිද්ධ වුණා. ඒක 60 දශකයේ 70 දශකයේ. 60 70 දශකයේ ඉඳන් මේ වෙනකන් එහා කොන මෙහා කොන හරියටම පිරික්සන්න පුළුවන් යතිවරයන්න් වහන්සේ නමක් එක්ක සාකච්ඡා කිරීමේදී අපිට මේක හොඳින් සංසන්දනය කරගන්න පුළුවන්. ඔබ වහන්සේගේ මූලික වශයෙන්ම අපේ ස්වාමීන් වහන්සේ කියවෙනවා මේ ආධ්‍යාත්මික කියන වචනය. ඉතින් මේ ඒකට ප්‍රවේශ වෙන්නත් ඉස්සෙල්ලා මට හිතුණා අපේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් විමසන්න මේ විෂය කරුණු පිළිබඳව එදා දවසේ ඔබ වහන්සේලාට ඉගෙන ගන්න තිබ්බ ධර්මානුකූලව තිබ්බ විෂය කරුණුයි අද මේ වර්තමානයේ භික්ෂුන් වහන්සේට ඉගෙන ගන්න තියෙන විෂය කරුණු අතර ලොකු වෙනසක් තියෙනවද? ඒක බලපෑවද කියලා හොයාගන්න අඩුම තරමේ. ඔව් ඒක විෂය පාඨමාලාවලත් ලොකු වෙනසක් තියෙනවා. එහෙමයි. ඒ ලොකු පාඨමාලාවල ලොකු වෙනසක් තියෙනවා කියලා කියන්නේ ඒ කාලේ අපි සිංහල විශේෂී උපාධි කරන ළමයින්ට අමාවතුරු උගන්වනකොට අමාවතුරු අවුරුද්දෙම උගන්වනවා. එහෙමයි. එතකොට අමාවතුරු කියන එක අපි උගන්වන ගමන් ඒක ගුරුළුගෝමී ගැන විතරක් නෙමෙයි, බුද්ධ චරිතය ගැන විතරක් නෙමෙයි. ඒ දක්වා සම්පූර්ණ ගද්‍ය සාහිත්‍ය ඉතිහාසය උගන්වනවා. එහෙමයි. එතකොට අනුරාධපුර යුගයේ, පොළොන්නරු යුගයේ, දඹදිව යුගයේ, ඊට පස්සේ කුරුණෑගල වගේම දිගටම සාහිත්‍ය ඉතිහාසය කියලා දීලා තමයි මේ අමාවතුරු කියන එක. අමාවතුරේ සමහරලාට අපට උගන්වන්න බෑ වාක්‍ය දෙකක් පැයකට. එහෙමයි. වාක්‍ය දෙකක් අපිට ඉගෙන ගන්න ළමයින්ට උගන්වන්න දේශනා කරලා ඉවර කරන්න බැරි වෙනවා. ඒකට ඇත්ත වශයෙන් අවුරුද්දක් පුරා උගන්වනකොට අමාවතුර විශේෂවේදී ළමයින්ට අපි උගන්වලා ඉවරනකොට ඒ ළමයි විශාල දැනුමක් ලබනවා. ඒ වගේම අපි නොයෙක් අංශවලින් යොමු කරනවා. අමාවතුර කියන එක මේ භාෂාංශයට යොමු කරනවා, සාහිත්‍ය ක්ෂේත්‍රයට කරනවා, ගද්‍ය සාහිත්‍යයට යොමු කරනවා, බුද්ධ චරිතකත් ඉදිරිපත් කරනවා. ඒකට පාළි අටුවා සමග ළමයි කොහොමද මේක සංසන්දනය කරන්නේ? ඒත් එක්ක ගුණාත්මක භාවය ඇතුළට ඉතින්ම ළමයි ඉගෙන ගන්නවා. එහෙමයි. විශාල විනයක්. විශාල විනයක් තියෙනවා. විනයක් කියලා කියන්නේ අර බුද්ධ චරිතය බීට හද ඉගෙන ගත්තා වගේ. සම්පූර්ණ බුද්ධ චරිතය තියෙනවා කියන්නේ. ඒකට අර පැරණි පාලි සාහිත්‍ය ඒ වගේම තවත් පොත්පත් ඒකම ඉතින් බුද්ධ සරණ සද්ධර්ම රත්නාවලිය ඒවා අපි ඔක්කොම එකට එකතු කරගෙන යන්නේ. එකම නිකන් දන් වැලක් වගේ. ඒ තුල ළමයාට ලොකු දර්ශනයක් ඇති වෙනවා. මම හිතන්නේ ලොකු රසවත් භාවයකුත් ඇති. ඒ වගේ ලොකු වින්දනයකින් එයා ඒක කරන්නේ. අපි දැන් උපාලි දමනේ ගෘහපති දමනේ මං දිට්ඨ මංගලිකා කතාව එහෙම කියනකොට හරි යහපත පැහැපත රූපත කියලා දිට්ඨ මංගලිකාව යන විස්තර කිනුත් ළමයි හරි ආසයි ඒක අහගෙන ඉන්නේ. ඒ වගේම අපි කතාන්දරේ අර ජාතකට්ට කතා මේ වාටකටුවාවල තියෙනවා හරියට ඒ කතාන්දරේ ඒව කියවලා ඇවිල්ලා අපි ඒවා විශාල වශයෙන් අපි මහන්සි වෙනවා. හරියට අපි මහන්සිලා තමයි ළමයින්ට පැයක දේශනයක් කරන්නේ.
සමහරලාට පැය දවස් 3-4ක් මහන්සි වෙනවා පැයේ දේශනේ. ඒත් ඒවා මං හිතන්නේ මහන්සි වුණාද කියලාවත් දැනෙන්නේ නැහැ. ඒකේ තියෙන තෘප්තිය නේද අපේ අපිට ඒක දැනෙන්නේ නැහැ. අපි පුස්තකාලයට ගිහිල්ලා අර පාලියන්සයට ගිහිල්ලා ඒ පැත්තින් අර තව මේ අලුතෙන් කවුරු හරි විවේචන කරලා තියෙන ඒවා මුල් පොත අපි කවදාකවත් මුල් පොත බලන්නේ නැතුව එහෙමයි. දේශනේ කරන්නේ. එහෙමයි. දැන් පොතක තියෙන අපි විශේෂයෙන් ගෞරවනීය සාකච්ඡා කළාට කමන්නේ මහාචාර්ය ආනන්ද කුලසූරිය මෙතුමා වගේ අය කොට මේව අධ්‍යයනය කරලා තියෙනවා. නමුත් එතුමා කිව්ව එක උනත් මම පිළිගන්නේ නැහැ. එහෙමයි. මම එතුමාගේ ශිෂ්‍යෙක්. නමුත් මමත් හොයනවා ඒකේ හිමද කියලා. ඒ පොත මමත් බලනවා. අටුවාව ඒකේ තියෙනවද කියලා. ඒකේ තියෙන වටිනාකම සන්නස යම් විදිහකින් හැමෝම චුට්ට හරි වෙනස් කරන එක තන්ත්‍රම ලොකු වෙනසක් වෙනවනේ නේද? ඒ තුලේ තමයි අපි මුල් පොත බැලීමේ තියෙන වටිනාකම. ඒකට අපි කවදාකවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තේරවාදී සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් පිට ගිහිල්ලා නැහැ විශ්වවිද්‍යාලේ වුණත්. එහෙමයි. නමුත් වර්තමානයේ ලොකු වෙනසක් තියෙනවාට ඒකයි වැඩිපුර අවධානය කරලා කියන්න ඕන. එහෙමයි. වර්තමානයේ විශේෂයෙන් වෘත්‍යාභිමුඛ පාඨමාලා සකස් වීම ආවා 1980 ගණන් වල 90 ගණන් වල බොහොම දියුණු වුණා. එහෙමයි. 2000 විතර වෙනකොට දැන් වර්තමානයේ සෑම අධ්‍යාපන ක්ෂේත්‍රයකම ගිහිල්ලා තියෙන්නේ රැකියා අභිමුඛ කරගෙන තමයි. එතකොට වෙච්ච විනාශය මේක අන්දංච ඒක චක්කුංච ආහාරකා පරිවජ්ජේ දිචක්කුම් පන සේවේච සෙට්ටම් පුරිස පුක්ලං ඔන්න අපේ විෂන් එක මේ සම්මා දිට්ඨිය. එහෙමයි. දෘෂ්ටිය. එහෙමයි. අපේ දෘෂ්ටිය තියෙන එතන. දැන් මෙතන එකක් ඇහැක් වැහුණා නිකම්. එහෙමයි. අන්දංච දැන් අන්දියෝ වගේ. කියන්නේ එක ඇහැ එකස් කන්න. ඒක චක්කුංච. අර දිචක්කු කියන එක නැතු ගියා. දැන් ළමයි දැන් දන්නවා පොතේ දැනුම. නමුත් ඒක ප්‍රායෝගික වශයෙන් තමන්ගේ ජීවිතයට බද්ධ වෙලා යන්නේ කොහොමද කියන එක දැනුම නැහැ. ඊගාට දැන් අපට ඇත්ත වශයෙන්ම පාඨමාලා කරනකොට ඔය තියෙන්නේ විශේෂයෙන්ම ඒවා සමාසික පාඨමාලා කියලා මාස 6යි උගන්වන්නේ. මාස 6න් 6ට විභාග තියෙනවා. විභාග කරනකොට ඒ මාස 6ේදී එතකොට අමාවතුරු ඉවර කරන්නත් මාස 6ෙනුත් බෑ. මාස 6ටත් තව පොත් අපිට ගොඩාක් නිර්දිෂ්ට තියෙනවා. ඒ ඔක්කොම අමාවතුරු බුත්සරණ සද්ධර්ම රත්නාවලිය ජාතක පොත ඔක්කොම ටික එතන එකතු වෙලා තියෙනවා මාස 6කට. කොහොමද අපි මාස 6කින් කරන්නේ? එතකොට එතෙන්දි ලොකු ගැටලුවක් එනවා. ගැටලුව ආවන් පස්සේ බාලට පැය 3කට වඩා කරන්නේ. පැය 3කින් අවුරුද්ද කරපු පාඨමාලා පැයකින්. එතකොට ශිෂ්‍යයා නෙමෙයි වැරද්ද. පාඨමාලාවේ වැරද්දක් තියෙනවා. පාඨමාලාව ඕක හරි විද්‍යා විෂයන් වලට. විද්‍යා විෂයන්ට පුළුවන් ඒ කෑල්ල කඩලා එහෙම කරන්න. නමුත් අපි මේ භාෂා, සංස්කෘති, මේ පුරා විද්‍යා, ඉතිහාස වගේ දේවල් වලට ඔයක හරි අමාරුයි. ඒකෙන් ලොකු අඩුවක් වුණා. ඥානී දුර්වලතාවක් වුණා, බුද්ධි හීන බවක් වුණා කියලා හිතෙනවා. අවබෝධය සඳහා අධ්‍යාපනය. ඉතින් විද්‍යාව සඳහා යන ගමනේ ඉහළම ගමන යා යුතුව තියෙන්නේ ධර්මානුකූලව. ඒකට අවශ්‍ය කරන කාරණාවන් ගැන කතා කරොත් එහෙම අපේ සන්නස 15 චරණ ධර්ම කියලා කිව්වොත් විද්‍යාව සඳහා යන්න තියෙන විද්‍යාචරණ ධර්ම. යන්න තියෙන චරණය, ගමනේ සඳහා තියෙන ධර්ම වලට කියනවා ඒ ධර්ම කියලා. ඒකෙන් එකක් විතරයි බහුශ්‍රృతභාවය කියන්නේ. බහුශ්‍රృతභාවය කියන්නේ 15න් එකක්. නමුත් අද ගිහි පැත්ත ගත්තත් විශේෂයෙන් භික්ෂු අධ්‍යාපනය ගත්තත් මේ කුමන හෝ කාරණාවක් හින්දා ඔක්කොම මේ මිම්ම ඇති කරන්නේ බහුශ්‍රృతභාවයෙන් විතරයි නේද අපේ සයන. බහුශ්‍රృతභාවය විතරයි හොයන්නේ. ඒක බහුශ්‍රృతභාවයේ නියම බහුශ්‍රృతභාවය නෑ. අන්න එතනත් අඩුපාඩු තියෙනවා. දැන් පැහැදිලිව ගත්තොත් ඔය 50 60 70 දශකවල බිහිවිච්ච මහා පඬිවරු අපේ ක්ෂේත්‍රයේ අපි ගමුකෝ. පාලි, සංස්කෘත, ඒ වගේම නොයේ ප්‍රාකෘත, ද්‍රවිඩ භාෂාව අපේ මේ හිස්සැලේ ධම්මරතන නායක හඳුරුවෝ වගේ මහා පඬිවරු හිටියනේ. ඊගාගේම මාතලේ සාසන රතන නායක හඳුරුවෝ වගේ බද්දක නිමලවංශ නායක හඳුරුවෝ, හේබ්‍රික ඥානසිය පඬිතුමාරු, ඒ වගේ මඩියේ පඤ්ඤාසිය නායක හඳුරුවෝ, යක්කඩුවේ පඤ්ඤාරාම හඳුරුවෝ වගේ මහා විසරදයෝ. අද සංස්කෘත ශ්ලෝකයක් හදාගන්න බෑනේ. පාලි ගාථාවක් හදාගන්න. එතකොට මෙතන තියෙන ඥාන ඒවත් හරියට ලැබිලා නැහැ. ඥානියවත් හරියට ලැබෙන්නේ නැහැ. ඒක හේතුව ප්‍රාථමික භික්ෂු අධ්‍යාපනයේ පම ඉඳලම පිරිහීම තියෙනවායි කියලා අපට පේනවා. එහෙමයි. ප්‍රාථමික භික්ෂු අධ්‍යාපනයේ සාමාන්‍ය අධ්‍යාපනය අපි කවුරුත් දන්නවනේ. දැන් අපි සාමාන්‍ය අධ්‍යාපනයේ ලැබෙන කාලවල 60 ගණන් වල ඔය බාලාවතාරේ සාරස්වතේ සිද සංග්‍රහව ඔය නිගණ්ඩු එහෙම ඔක්කොම කටපාඩම් කරනවා. දැන් කටපාඩම් කිල්ලන පොඩි ගාථා කීපයක් ධම්මපදයේ ගාථා කීපයක් විතර ඒක පාඩම් කරන්නේ. එහෙම නැත්නම් පොඩි දැන් අඩු වශයෙන් භාෂා ඥානියවත් හරියට හැදෙන්නේ නැහැ නේ. එහෙමයි. අනිත් පැත්තේ තව ලොකු අඩුපාඩුවක් තියෙනවා. භික්ෂු අධ්‍යාපනය ගැන කතා කරනවා නම් අපේ මහා විහාරයේ සම්ප්‍රදායේ ලොකු ගැඹුරක් තියෙනවා. එහෙමයි. ඒ පැරණි අධ්‍යාපනයේ බැලුවම
ඔය අනුරාධපුර යුගයේ එහෙම විශාල වශයෙන් තියෙනවා වෙනම ක්ෂේත්‍රයක් අදත් තවම අත ගහලා නැහැ විනය සාහිත්‍ය කියලා. එහෙම. ඔය විනය සාහිත්‍ය කියන එක අනුරාධපුර පොළොන්නර යුගයේ එනකම් බොහොම හොඳට සංවර්ධනය වුණා මහා විහාරයේ විශේෂයෙන් අපේ අරිට්ඨ මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ ලාංකීය ථේරවාදී භික්ෂු පරපුර මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනාව වුණාට. ඉතින් ඒ සකස් වෙච්ච අධ්‍යාපනය තුන විශාල විනය සාහිත්‍යයක්. ඒ විනය සාහිත්‍ය ප්‍රධාන වශයෙන් සම්පූර්ණ විනය පිටකය සංක්ෂිප්තව කරලා ඔය සිකවලන්ත විනිස එහෙම කතා කරන්නේ. ඒ වගේ ඒවා මූල සික්ඛා ඔය ධම්මසිරි කියලා නායක හාමුදුරුවෝ සික්ඛා වළංජනී කියලා අන්නේ පොතේම ලස්සනට සිංහලට සරලව තියෙනවා. ඒවයි සන්න තියෙනවා, ගැටපද තියෙනවා. ඒවා පිළිබඳ විශාල සාහිත්‍යයක් ලියවින් සකස්. මොකද මෙයා ලියන්නේ? මෙච්චර මේ ඒක අද වගේ මුද්‍රණ පහසුකම් නැහැ, ලිවීමේ පහසුකම් නැහැ. නමුත් ලියන්නේ අවශ්‍යයින්ද? අවශ්‍යතාවට මිතයි. මොකද ශිෂ්‍යයින්ට උගන්වන්න. සාමණේර භික්ෂුන් වහන්සේලාට ඉගැන්වීම විශාල පොතක් තියෙනවා ලියවිලා විකාල භෝජනා පේර්මණී සික්ඛාපද සමාජාමි කියන එකට ලියවිච්ච විශාල ග්‍රන්ථයක් තියෙනවා. ඒවා පුස්කල පොත් අදම පාවිච්චි වෙන්නේ නැහැ. නම් මං කිය උදාහරණයක් විදිහට අනික් ඒවා ගැන කියන්නේ දැන් පරාජිකා ගැන, පාචිත්‍ය ගැන, මේ වගේම සංඝාශේෂ අනියත මේවා ගැන සේකියාවක් නේ අතන තියෙන්නේ. සේකියාවකට අච්චර ලියලා ඒ වගේ ලියවිච්ච පොත් විශාල ප්‍රමාණයක් ඒවා ඔක්කොම අද යටපත් වෙලා වර්තමාන අධ්‍යාපනයේ. ඒක යටපත් උනේ ඓතිහාසික සිද්ධියක් වගේ අපිට පේනවා. පොළොන්නර යුගයේ අගභාගයේ ඊතර ඇතිවෙච්ච විශාල රටේ පරිහානිය. ඊට පස්සේ දඹදිව යුගයේ සංවර්ධනය වෙලා එන්නේ සංස්කෘත භාෂාව මාධ්‍ය කරගෙන. පාලි භාෂාව එච්චර මාධ්‍ය තුනේ. එතකොට මහා පඬිවරයෙක් වෙන්න නම් සංස්කෘත පඬිවරයෙක් වෙන්න ඕන. සංස්කෘත භාෂාවත් එක්ක ආවේ විශේෂයෙන් සංස්කෘත සාහිත්‍ය. ඒකේ වේදාංග ඒ වගේම නාට්‍ය කාව්‍ය කොහොම ශාස්ත්‍රාව. ඒකෙන් නැඹුරු වෙලා ගියා අර විනය සාහිත්‍යයේ යට ගියා සංස්කෘත සාහිත්‍ය අලංකාරවාදී එහෙම එන ඕන්න. ඊට පස්සේ තමයි ඔය මේ සියබස්ලා කරහෙම පරිවර්තනය වෙලා ඒ වගේම විශේෂයෙන්ම මහා කාව්‍ය සම්ප්‍රදායේ ඔය සසදාවත මූදේදාවත කෞසිලමින වගේ පොත් ලියවෙන්නේ. දෙවෙනි පඬිතු පරාක්‍රමබාහු රජුරුවන්ගේ කෞසිලමින තරම් උසස් ශ්‍රේෂ්ඨ කාව්‍යයක් මම හිතන්නේ දැන් තවමත් සිංහල සාහිත්‍යයේ නෑ. ඒ වගේ හැබැයි සාහිත්‍ය පැත්තෙන් සංවර්ධනය වෙනවා. භාෂා ශාස්ත්‍ර පැත්තෙන් සංවර්ධනය වෙනවා. අනිත් පැත්තෙන් විනය පැත්ත පිරිනමනවා. විශාල පරිහානියක් වෙලා ගිහිල්ලා ඒක අන්තිමට ඔය වරින් වර උපසම්පදාව පවා පිරිහීමේ දුර්වලතාව අපිට ඔප්පු වෙනවා ඒකේ. එහෙමයි. ඒකේ අන්තිම පරිහානිය තමයි නූරු යුගයෙන්කොට ගණින්නාන්සලා මට්ටමට අපේ. ගණින්නාන්සලා ඒ මොකද? අන්න විනය ඩිංග පිරිහිලා ගිහිල්ලා ඉතින් ඒකේ යම් අවස්ථාවල ඔය කතිකාවත් පිහිටවලත් ඒ වගේම ඊට පස්සේ අපේ නායක හාමුදුරුවෝ වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවෝ 1753 දී ඔය උපාලි හාමුදුරුවෝ සියමින් වැඩිමෝල්ලා තියන්නිකායේ ආරම්භ කළා ලොකු උත්සාහයක් ගත්තා. ඉතින් පුනර්ජීවනයක් වුණා. නමුත් ඒක තායි අරක වැඩි. ඉතින් කෙනෙක් මහන්සි ගන්නවා මේක නක් ගන්න දෙන්නේ තුන් දෙනෙක් එක ආයතනයක්. විශාල පිරිසක් ගණින්නාන්සලා. එහෙමයි. විනය පිරිහිච්ච කට්ටියක්. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ පෞද්ගලික ගෘහ ජීවිත වලට වඩා වෙනසක් නැහැ. ඊට පස්සේ ඒවා යම් ආයි ප්‍රතිසංස්කරණයක් කරන්න ඉතින් අමගහවත්තේ ඥාන විමල තිස්සනායක හාමුදුරුවෝ 1800 දී රාම බුරුමේට ගිහිල්ලා රාමඤ්ඤ අමරපුර දේශයෙන් අමරපුර නිකායගෙන හල්ලා ලොකු උත්සාහයක් දරුවෝ. ඒක ඒවයින් අඩුපාඩු දැකලා වෙලා 1863 දී අමගහවත්තේ ඉන්දාස්වර ඥානසාමි හාමුදුරුවෝ ඒත් මේ අමුතු අර ශාස්ත්‍රීය ඥානිය නෙමෙයි. උන්වහන්සේලා ශාස්ත්‍රීය ඥානයට වැඩි වෙලුවේ ආධ්‍යාත්මික වික්ෂුත්වය විනය වික්ෂුකම ඉතින් ඒවා එහෙම නග්ගගෙන ආවට 50%කට නැගුණේ නැහැ. අර 100%ක් තිවිච්ච අනුරාධපුරයේ පොළොන්නරු යුගයට දක්වා ආධ්‍යාත්මික සංවර්ධනය රහතන් වහන්සේලා බිහි වෙන පරම්පරාව කියමුකෝ. එහෙමයි. අනිත් පැත්තෙන් මතුවලා ගියා පාලි සංස්කෘත ප්‍රාකෘත නාට්‍ය කාව්‍ය අර දඹදිනි කතිකාවතේ තියෙනවා නාට්‍ය නාටකාදී ගර්ථ විද්‍යාව නූගත යුතු නූගැන්විය. ඇයි එහෙම නීති පනවන්න උනේ? එහෙම උගන්නන හාමුදුරුවෝ හිටියා. එහෙමයි. එහෙම නාට්‍ය වල වේදිකාවල රංගපාන හාමුදුරුවෝ ඉඳලා තියෙනවා. එතකොට ඒක පේන්නේ අනිත් පැත්තේ පැහැදිලිව මැද ඉඳලා බලනකොට පේනවා අර මහා විහාර තේරවාදී විනය සම්ප්‍රදාය යට ගිහිල්ලා ශාස්ත්‍රීය සම්ප්‍රදායක් මතුවෙනවා. ඒ මතුවීමේ ප්‍රතිඵල වශයෙන් තමයි මේ අදත් මේ පේන්නේ අපට. ඉතින් ඒකේ ලොකු උත්සාහයක් දරුවා 1956 අපේ SWR බණ්ඩාරනායක මහත්තයාගෙන්
පස්සේ ඇති වෙච්ච පුනර්ජීවන ඒ කටයුතු නිසා 1959 දී ඔය විද්‍යෝදය විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පත්වයටපත් කළා. නමුත් අපිට පැහැදිලි වෙනවා දැන් ප්‍රශ්න කළොත් එහෙම විද්‍යෝදය විද්‍යාලංකාර විශ්වවිද්‍යාල වලට පත් කිරීමෙන් භික්ෂු අධ්‍යාපනයේ සංවර්ධනය වුණාද? යම් කිසි ප්‍රමාණයකට සංවර්ධනය වෙලා තියෙනවා. ඊට වැඩි ලකුණු දෙන්න වෙනවා පිරිහුණා කියන එකට. එහෙමයි. පිරිහුණා කියන එකට ඊට වැඩි ලකුණු වැටෙනවා. එතකොට එහෙමනම් මේක අපි අද කිරලා බැලුවොත් වැඩි ඒක පැහැදිලිව පේනවා. ඒ එක්කම ආයෙත් මතුවලා එනවා. ඕන්න විශ්වවිද්‍යාලයක් අවශ්‍යයි හාමුදුරුවන්ට. ඕන්න ඒක පටන් ගන්න අනුරාධපුරයේ භික්ෂු විශ්වවිද්‍යාලයක්. එහෙමයි. ඒ භික්ෂු විශ්වවිද්‍යාලය පටන් ගන්නකොට ඒකිනුත් හැදිලා නැහැ. එහෙනම් ආයෙත් තව ඕනි කියලා. ඊට පස්සේ පටන් ගත්ත පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය. මේ කොහොම හොඳ අදහසකින් හොඳ නායක හාමුදුරුවන්ගේ උපදේශ පරිදි වැදගත් රාජ්‍ය පාලකයෝ කරපු වැඩ හොඳ අදහයි. නමුත් අන්තිම ප්‍රතිඵලය අරක නිෂ්පාදිතය බලාපොරොත්තු විදිහට ලැබෙන්නේ නැහැ. විනින් එකක් හම්බ වෙන්නේ. ඉතින් ඔහොම ඇවිල්ලා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය එහෙමත් ඒත් ඒ අදහසින් විද්‍යාපීඨ වශයෙන් හුඟක් ආරම්භ කරලා තියෙනවා අපේ හාමුදුරුවෝ. ඉතින් ඒ හැම එකකින්ම පොදු වශයෙන් ගත්තම් පේන කාරණයක් තමයි අපේ 50%ක බර අර්ග කියලා අපි ඒකට වචනයක් පාවිච්චි කරන්නේ. බර කියලා කියන්නේ වටිනාකම ඒ ශක්තිය තිබුණා භික්ෂු අධ්‍යාපනයේ විනයට 50%ක් තිබුණා. ඒකේ වැඩි බරක් 50න් වැඩි බරක් දීලා තිබුණා භාවනාවට. අද ඇත්ත වශයෙන්ම පිරිවෙන් අධ්‍යාපනයේ ඒ සහල දුර්වලතාවක් තියෙනවා විනය පිළිබඳව. ඒ විනය පිළිබඳව දුර්වලතාව ගොඩනගනවා නම් ගොඩනගන්න වෙන්නෙම භාවනාවට විශාල තැනක් දෙන්න ඕනේ පුංචි කාලේ ඉඳලම. ඒ වගේම තව දැඩි සැලකිල්ලක් යොදු කරන්න ඕනේ විනය අධ්‍යාපනයට. භාෂා අධ්‍යාපනයේ හරි පාලි සංස්කෘත සිංහල ඉංග්‍රීසි ප්‍රංශ ජර්මන් භාෂා උගන්වන්න ඕනේ. නමුත් ඊට වැඩිය විශාල සැලකිල්ලක් දක්වන්න ඕනේ විනය විෂය දෙකක් තියෙන එක. සාමාන්‍යයෙන් අපි කතා කරන බාහිර විනය ආධ්‍යාත්මික විනය කියන එක එන්නේ භාවනාවෙන්මයි. ඉතින් අන්න ඒ නිසා ඒ සඳහා ලොකු සැලකිල්ලක් අපි භික්ෂු අධ්‍යාපනයේ යොමු යුතුයි. දැනටත් වර්තමානයේ තියෙනවා විශේෂ පිරිවෙන් සංවර්ධන මණ්ඩල, ඒ වගේම නොයෙක් විදිහේ ප්‍රතිසංස්කරණ යෝජනා දැනටත් එකතු ලොකු උත්සාහයක් දරනවා. නමුත් ඒ උත්සාහයේ ප්‍රතිඵල අපිට සාර්ථකව ලබා ගන්න අපි මීට වැඩිය අර අපේ සාම්ප්‍රදායික අධ්‍යාපනය තුලින් ගත යුතු හරපද්ධතියක් ගන්න ඕනි. වර්තමාන තාක්ෂණික ඒ වගේම අධ්‍යාපනික සංවර්ධනය තුලින් නැගිලා තියෙන ඒ ක්‍රමවේදයක් ගන්න ඕනි. මේ දෙක එකට අරගෙන අලුත් පාඨමාලා සකස් කිරීමේ අවශ්‍යතාව වර්තමානයේ තියෙනවා භික්ෂු අධ්‍යාපන පැත්තෙන් වැඩි. මෙහෙමයි. ඒ කියන්නේ අපි සයන්ස වහන්සේලාට ඒ කාලේ තිබුණ විෂය නිර්දේශය තුළ ඍජුවම භාවනාවට තැනක් තිබ්බා කියන එකද? ඒක වෙනම විෂයක් විදිහට අධ්‍යයනය කරන්න ප්‍රායෝගික යෙදීමක් කරන්න කුමන හොලක් තිබුණා අපේ පිරිවෙන් අධ්‍යාපනය කියලා කියන්නේ ආරාමික අධ්‍යාපනය. පිරිවෙන්ට එන්නේ ඉස්සෙල්ලා ආරාමික අධ්‍යාපනයක් තියෙනවානේ. දැන් ඒ ආරාමික අධ්‍යාපනය අපටත් වැඩි ලැබිලා තිබිලා තියෙන්නේ 1930 ගණන් 40 ගණන් 50 ගණන් වගේ. ඉතින් ආරණ්‍යක සම්ප්‍රදාය කියලා අපි කිව්වත් කමක් නැහැ. ඒක අපේ නිකායේ විශේෂ සැලකිල්ලකින් දක්වලා තියෙනවා. ඒක හේතුව තියෙන්නේ අඹහත්තේ නායක හාමුදුරුවෝ පැහැදිලිවම මුළු සම්පූර්ණ ජීවිත කතාවම කැප කරලා තියෙන ආධ්‍යාත්මික විනය කියන්නේ කුමක්ද කියන එක සොයාගෙන යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි උපසම්පදා වුණහන්සේ ආධ්‍යාත්මික සතුටක් ලබන්න පුළුවන් එකක්. ආධ්‍යාත්මික සතුට මේ මරණයට පස්සේ නෙමෙයි. අදම දැන්ම ලබන්න පුළුවන් කියන කාරණේ තේරුම් ගන්න. ඒක සොයාගෙන ගිහිල්ලා ඒක තමයි 1864 ඔය ගාල්ලේ විජයානන්ද පිරිවෙන කේන්ද්‍ර කරගෙන පිහිටෙපු. ඉතින් එතෙන්දී උන්වහන්සේ පැහැදිලිවම කියනවා ගාල්ලේ විජයානන්දේ 1863 ජනවාරි මාසයේ විතර වගේ සාකච්ඡාවක් පවත්වලා තියෙනවා වරාපිටිය සුරි සුමිත් හාමුදුරුවෝ පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද කියන නායක හාමුදුරුවෝ කීප නමක් එකතු වෙලා ඉතින් තීනකල අපි මේකෙන් සකස් කරන්න ඕනි ඉතා පිරිසිදු විනය කියලා කියන්නේ විනය ග්‍රන්ථවල පෙළ පොත්වල තියෙන ආධ්‍යාත්මික විනයෙන් පිරිපුන් භික්ෂුවක් බිහි කිරීමේ වැඩපිළිවෙලක් අපි ගොඩනගා ගන්න ඕනි කියලා. ඒත් එක්ක අපි නායක ස්වාමීන් වහන්සේගෙන් විමසලා බලමු. මම හිතන්නේ අපි හැමෝගෙම දැනුම සඳහා ලොකු අවස්ථාවක් අපිට මේ ලැබිලා තියෙන්නේ. අපේ සයන්ස මේ දැන් අපිට පේන්න තියෙනවා ගිහි ශිෂ්‍යයන් වගේම අපේ
කුඩා ස්වාමීන් වහන්සේලා එකම තරඟ විභාගවලට එකම විෂය නිර්දේශය යටතේ සම්බන්ධ වෙනවා. ඉතින් ඒත් එක්කම අපේ ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට අපි දකිනවා මේ විශේෂයෙන් අමතර පන්තිවලට සම්බන්ධ වීමේදී දැන් විහාරස්ථානයේදී හෝ පිරිවෙනේදී හෝ පිරිවෙන ඉගෙන ගන්නකොට වෙනත් තැනකදී මේ අය ගෞරවනීයව රැඳෙනවා. නමුත් කොහේ හරි තැනකට ගිහිලා කොහේ හරි ඔය කාමරයකට ශාලාවකට ගිහිල්ලා එක බංකුවේ එකම තැන එකම විදිහට එක පේලියේ ඉඳගෙන එකම තරඟ විභාගයකට සම්බන්ධ වෙලා මේක තරඟයක් කරගෙන කටයුතු කරනවා. මේක අධික පරිහානියකට හේතුවක් වෙලා තියෙනවා. සයනස් මේ විෂය පිළිබඳ යා යුතු මාර්ගය භික්ෂුන් වහන්සේ යා යුතු ඉලක්කයත් ගිහි දරුවන් යා යුතු ඉලක්කයත් දෙකක් නෙවෙයි එකක් වෙලා තියෙනවා. ඔව් ඒක අර පාසල් අධ්‍යාපන ක්‍රමයට පිරිවෙන් අධ්‍යාපනයේ හැදීමේ වරද. එහෙමයි. ඒකේ ඇත්ත වශයෙන්ම මූලික පිරිවෙන් පනත් ආදිය සකස් කරනකොට මේක දෙකක් කියලා පැහැදිලි අවබෝධයකින් හදන්න ඕනේ. එහෙමයි. එතකොට අපි චෝදනා කරන්නේ නැහැ එහෙම අවබෝධයක් ඇතුව හදලා නැහැ කියලා. හදලා තියෙනවා. නමුත් කොහොම හරි ප්‍රායෝගික අවසාන ප්‍රතිඵලයනේ අපි කතා කරන්නේ. එහෙමයි. අවසාන වශයෙන් මේ භික්ෂුන් වහන්සේලා ඒ විෂය මාලාවල් හදාරලා අපට ලැබිලා ඉන්න උපාධාරී භික්ෂුව. එහෙම නැත්නම් ඒ පාරේ දුවන අනික් තරුණ භික්ෂුන් වහන්සේලා. එහෙන් බැලුවට පේනවා පැහැදිලිවම අර ගිහි ශිෂ්‍යයන් යන පාඨමාලාවටම මේක කරකවලා ගෙනහල්ලා තියෙනවා. එහෙමයි. නිකන් අර නම කියලා ප්‍රාචීන විභාග කියලා වෙනම තියෙනවා. ඒ කොටසේ යන්නේ නැහැ. එහෙමයි. ඒ කොටසේ යන්නේ නැහැ. සාමාන්‍ය පෙළ උසස් පෙළ උසස් පෙළේදී කෙලින්ම වැටෙනවා අරපය. එතකොට ගිහියන්ගේ පාඨමාලාවමයි උසස් පෙළේ ඉඳලා හාමුදුරුත් දාරන්නේ. එතකොට මෙතනදී ඒ අධ්‍යාපනීය තරඟයක්නේ විශ්වවිද්‍යාලයට බොහොම සුළු පිරිසයි තේරෙන්නේ. එතකොට ලොකු තරඟයක් තියෙනවා. එතකොට ලක්ෂ ගානකින් නැත්නම් දහස් ගානකින් සිය ගානකින් කෙනෙක් ඉන්න ඕනේ. ඒක ලොකු එතෙන්දී අර තරුණ භික්ෂුන් වහන්සේත් කොහොම හරි බලන්නේ මේ අර ඉහළ ලකුණු ලබාගෙන විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම. එතකොට අපි අහන්න ඕනේ ප්‍රශ්නය ඇයි ඒ දරුවන් ඒ තරුණ භික්ෂුන් වහන්සේලාට එවැනි මානසික පසුබිමක් ඇති වුණේ ඇයි? එහෙම පසුබිමක් ඇති වෙලා තියෙන්නේ සම්පූර්ණ භික්ෂු අධ්‍යාපනයේ යොමු වෙලා තියෙන්නේ අර උපාධිය කේන්ද්‍ර කරගෙන. එහෙමයි. අන්න එතන තමයි වැරද්ද. උපාධියක් ලැබීම කියන එක සාමාන්‍ය දෙයක් වෙන්න ඕන. දැන් ඇත්ත වශයෙන්ම ඒක අධ්‍යාපන සුදුසුකමක්. ඒකට උපාධියක් ඇයි ගිහි අය නම් ආරක්ෂාවක් කරලා ඒගොල්ලෝ නමුත් හාමුදුරුවන්ට අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. අවශ්‍යයි උපාධිය. අද වර්තමාන උපාධිය නෙමෙයි දැනුම. දැනුම හරියට තියෙනවා නම් උපාධි ගන්න පුළුවන් බොහොම ගෙදර ඉඳගෙන. එහෙමයි. උපාධි විභාග වලට ලියන්න පුළුවන්. අද බාහිර උපාධි වුණ තරම් තියෙනවා. ඒ නිසා මෙතන ලොකු ප්‍රශ්නයක් අපට පේනවා. විශේෂ වශයෙන්ම හාමුදුරුවොත් ගිහියන් යන පාරටම ඇදලා දාලා කියලා අපි කියවට කමන්නේ. ඒක විෂයමාලා තුලින්. ඒක තුලින් ඇත්තටම ඉතින් දරුවන්ට පොඩි සාන්නාන්සලට දොස් කියලා බෑ. උපන්නට පස්සේ ඉතින් ඉපතිච්ච තැන තියෙන පරිසරය අනුව තමයි කවුරුත් හැඩ ගැහෙන්නේ. ඉතින් ඒකින්ද එහි වගකීම පැහැදිලිවම තියෙනවා. පසුව දොස් නගලා වැඩක් නැහැ. සැබෑවටම අපේ සාන්නාන්ස භික්ෂුන් වහන්සේ කියන්නේ නායකයෙක් සමාජයට නායකත්වයක් සපයන කෙනෙක්. ඉතින් අද මේ තියෙන විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය තුල දැන් එතකොටත් මේ අය එකට එකම විෂය ශාස්ත්‍රය ඉගෙන ගන්නවා. ඊට අමතරව මේ නායකයෙක් විදිහට හැසිරෙන්න ඕන විදිහ, නායකයෙක් විදිහට කටයුතු කරන්න ඕන විදිහ, ඒ නායකත්වය පිළිබඳව යම් දෙයක් මේ විෂය නිර්දේශයන් තුල ප්‍රායෝගිකව සකස් වෙනවද අපේ සවනස භික්ෂු අධ්‍යාපනය තුල විශේෂයෙන්ම? භික්ෂු අධ්‍යාපනය තුල එතන නායකත්වය පිළිබඳව කියලා විශේෂ ඉගැන්වීමේ නැත්තම් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා කියලා පෙන්වන්න කොටසක් නැහැ. නමුත් වෙනම තියෙනවා අපි ওই ත්‍රිපිටක ධර්ම අධ්‍යාපනයේ ඒවයි ASCII තියෙනවා වෙනම භාවනා පාඩම් දෙක තුනක් තියෙනවා. ඒ වගේම කුසලතා සංවර්ධනයට සම්බන්ධ පාඨමාලා තියෙනවා. අපි කියන්නේ එහෙම නෙමෙයි. මෙතන සකස් වෙන්න ඕනි පොඩි හාමුදුරුවන් පැත්ත ඉඳලාම. පුංචි හාමුදුරුවන් කාලේ දැන් සාමණේර ආයතනයේ තියෙන පිරිවෙන් වර්ග තුනක් තියෙනවානේ. සාමණේර පිරිවෙන් තියෙනවා, මූලික පිරිවෙන් තියෙනවා, මහ පිරිවෙන් තියෙනවා, නැත්නම් විද්‍යායතන කියලා ඒවා තවත් ගිහි ශිෂ්‍යයින්ටත් වැඩියෙන් යන්න පුළුවන් පිරිවෙන් තියෙනවා. එතකොට ඒතෙන්දී වැඩි අවධානයක් යොමු කරන්න ඕනි අපි සාමණේර අධ්‍යාපනය. සාමණේර අධ්‍යාපනයේදී පුංචි කාලේ ඒ පුංචි දරුවෝනේ ඒ පුංචි දරුවෝ මහාන කරලා හරි සැලකිල්ලෙන්
යොමු කරන්න ඕනේ කුසලතා සංවර්ධනයට. එහෙමයි. කුසලතා සංවර්ධනය කියන එක ආධ්‍යාත්මික සංවර්ධනයට ආරම්භ වෙන නිකන් පැල හිටවනවා වගේ. පෞරුෂයක් හැදෙන්නේ එතනින්. එතනින් පෞරුෂය හරිය හොඳ වත් පිළිවෙත් කරන එක, බණ භාවනාවට යොමු කරන එක, ඒ වගේම පවට බය වෙන එක, ලැජ්ජ වෙන එක, ඒ වගේම වැඩිහිටියන්ට සලකන මේ වගේම භික්ෂුවක් වශයෙන් ඍජුව ඉන්න නම් අපේ ආධ්‍යාත්මික පිරිසිදු භාවයේ මේ සීලය අත්‍යවශ්‍යයි කියන එක. ඉතින් මේවා පිළිබඳව ලොකු සංවිධානාත්මක විද්‍යාත්මකව පිළිවෙලකට සකස් වෙච්චි වැඩපිළිවෙලක් සාමාන්‍ය අධ්‍යාපනයේදී දෙන්න ඕනේ. ඉතින් ඒක දැනට අවුරුදු 2ක් කරන්නේ අවුරුදු 2ක් මදි. අත් වශයෙන්ම අවුරුදු 2 අවුරුදු 5ක විතර පාඨමාලාවක් කරන්න ඕනේ. එහෙම කරලා ඊට පස්සේ තමයි අපි ඔය මහා පිරිවෙන් වලට දාලා එහෙම නැත්නම් විද්‍යායතන පිරිවෙන් වලදී අධ්‍යාපනය. එතකොට දැන් මෙයා දන්නවා මම භික්ෂුවක් කියලා. මම භික්ෂුවගේ කාර්යභාරය මොකක්ද? භික්ෂුවක් කියලා කියන්නේ නායකයෙක්, භික්ෂුවක් කියන්නේ ගෞරව ලබන කෙනෙක්, භික්ෂුවක් කියලා කියන්නේ ගිහියෙක් නෙවෙයි. ඒ ආකල්ප වෙනස්, කතාව වෙනස්, භික්ෂුවගේ ස්වභාවය වෙනස්, පරමාර්ථ වෙනස්. ඒ ඔක්කොම පිළිබඳව මූලික අධ්‍යයනයක් ඒ පුංචි කාලේම ළමා මනසට දීලා ඊළඟට අපි පාඨමාලා හදනකොටත් ලොකු සැලකිල්ලෙන් ඉදිරියක් බලලා ඉදිරියේ බොහොම ශක්තිමත් බුද්ධිමත් ඒ වගේම විනයගරුක මේ රටේ සංස්කෘතිය හඳුනන භික්ෂුව හඳුනාගත්ත භික්ෂුවගේ උරුමය තේරුම් ගත්ත කෙනෙක් බිහි කිරීමේ බලාපොරොත්තුවෙන් අපි අර පාඨමාලා සකස් වෙන්න ඕනේ. ඒකම අපේ වර්තමාන නූතන තාක්ෂණික දැනුම අත්‍යවශ්‍යයි. ඒව නැතුව ගිහිල්ලා ඇත්ත වශයෙන්ම අද භික්ෂුවකට ශක්තිමත්ව නැගී අමාරුයි. අර ආධ්‍යාත්මික සංවර්ධනය වගේම බාහිර වශයෙන් කුසලතා සංවර්ධනයත් භාෂා ඥානීය, තර්ක ඥානීය, දර්ශන පිළිබඳ අවබෝධය, දේශපාලන උනත් අපිට අවබෝධයක් ලබා දෙන්න. ආර්ථික කෘෂි ක්ෂේත්‍ර හැම ක්ෂේත්‍රයක් පිළිබඳව මේ අයගේ කුසලතා අනුව යෑමේ වැඩපිළිවෙළ පාඨමාලා තියෙනවා. එහෙමයි. ඒ වගේම තමයි අපේ සාන්නස මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ලෝකේ පුරා යන්නට නම් මේ ජාත්‍යන්තර භාෂාව පිළිබඳව ලොකු දැනුමක් තියෙන්න ඕන, නැත්නම් භික්ෂුන් වහන්සේලා එක්තැන රැඳෙනවා. කොහොම නමුත් සාමාන්‍යයෙන් සමාජ සංකල්පයක් ඇති වෙනවා සාන්නස ටික ටික හරි භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ ගතානුගතික කටයුතු කරන නැත්නම් උගත් පිරිසක් නොවේ වගේ නිකන් ඒ වගේ තත්යකටත් පත් වෙනවා. විශේෂයෙන්ම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව විශේෂිත වැඩපිළිවෙලක් තියෙනවද විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ හෝ මේක ප්‍රගුණ කර ගැනීම සඳහා? විශේෂිතම වැඩපිළිවෙලක් නෙමෙයි, පාඨමාලා වශයෙන් තියෙනවා. දැන් පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව විෂය තියෙනවා. උතන අපිට අපි පිරිවෙන් වලත් වැඩ කරන නිසා පිරිවෙන් පිළිබඳවත් අවබෝධයක් තියෙන නිසා අපිට පේන දෙයක් තමයි ඒ සඳහා තියෙන පාඨමාලා හොඳයි. නමුත් පාඨමාලා මෙහෙවන අය ඒ තරම් දක්ෂෝ කියලා අපිට පේන්නේ නැහැ. විශේෂයෙන් පිරිවෙන් වල උගන්වන ගුරුවරෝගේ කුසලතාව අඩු බවක් තමයි මේකෙන් පේන්නේ. ඒ නිසා විශේෂයෙන්ම පැවිදි ශිෂ්‍යයින්ට ඉංග්‍රීසි භාෂා ඥානය ලබා දීමේදී බොහෝ පිරිවෙන් වල සමහර තැන් තියෙනවා බොහොම හොඳට දැන් වර්තමානයේ තරමක් සතුටු වෙන්න පුළුවන්. මොකද දැන් නැගී එන තරුණ භික්ෂු පිරිසක් ඉන්නවා. ඒ අතර ඒ අය ඉදිරිපත් වෙලා පිරිවෙන් වල පොඩි හාමුදුරන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය එහෙම සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. ඉතින් අන්නේ අතර ලොකු දෙයක් තියෙනවා. නමුත් තවමත් ලොකු දුර්වලතාවක් තියෙනවා. පිරිවෙන් වල ඉංග්‍රීසි අධ්‍යාපනය, ගණිත අධ්‍යාපනය, විද්‍යා අධ්‍යාපනය දෙන ඒ අයගේ දුර්වලතා නිසා අර ශිෂ්‍යයින්ට ලොකු බලපෑමක් දෙනවා. ඒකට තවත් හේතුවක් තමයි පිරිවෙනක ඉන්න ශිෂ්‍යයෝ 5 දෙනෙක් ඉන්නවා නම් අපි හිතමු පළවෙනි ශ්‍රේණිය කියලා වයස් 5ක පරතරයක්. ඒ වගේම පරිසර 5ක ඉගෙන හැදුණු වැඩුණු දරුවෝ. ඒ වගේම නොයෙක් මව්පියන්ගේ නොයෙක් විදිහේ පැති වලට නැමිච්ච දරුවෝ. එතකොට මේක හරි අමාරු වැඩක්. සාමාන්‍ය ඉස්කෝලේක නම් මූලික ශ්‍රේණිය එක සමාන්තර වයසින්වත් සමානයි. මේක එහෙම නැහැ. සමහර වෙලාවට දරුවන් මේ පුංචි හාමුදුරුවෝ වයසිනුත් බාලාට වෙනස්. එහෙම. පිරිවෙනේ ඉන්නේ. එතකොට අර ගුරුවරයාට ලොකු ප්‍රශ්නයක්. ගුරුවරයා 10ක් ඉන්න පන්තියේ පන්ති 10කට උගන්වනවා වගේ තමයි. ඒ කියන්නේ වයස පරතරය ලොකු පරතරයක් තියෙන එකම පන්තිය. ඒ හේතුව අර මහාන වීමනේ. එහෙම. මහාන වුණාට පස්සේ ආයෙ ලදරුවෝ වගේ. එහෙම. එතකොට වයස 12ක එක්කිනා මහාන වුණත් 7 එක්කිනා මහාන වුණත් සෙලමෙන්නේ පළවෙනි පන්තිය. පළවෙනි මූලික ශ්‍රේණිය. දෙන්නේ ගුරුවරයා ලොකු අපහසුතාවයකට සමහර වෙලාවට තියෙනවා
ගණිතේ විද්‍යාව වගේ ඔය දුෂ්කර පළාත්වල දරුවෝ මහණු වුණාම ඒගොල්ලන්ට ඒ ඉස්කෝලවලදී ඒ අධ්‍යාපනය ලැබිලා නැහැ. මලට අකුරු ලියන්න බැරි මේ 9 වෙනි ශ්‍රේණියේ 10 වෙනි ශ්‍රේණියේ විතර දරුවෝ මහාන වෙලා අපට හම වෙනවා අනේ අකුරුවත් ලියන්න බෑ. එහෙමයි. හේම් පිටකෙදර නායක හාමුදුරුවෝ කියලා කිව්වහම අපේ ස්වාමීන් වහන්සේ අපේ ඇඟ කිලිපොලා යනවා මතක් වෙනකොටත්. ඒ තරමට මහා පෞරුෂයක් තිබුණ මහා එඩිතර ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේව සජීවීව ආශ්‍රය කරපු නායක හාමුදුරුවෝ තමයි අද අපි මේ ඉදිරිපිට වැඩ ඉන්නේ. මට ඉතින් ඇත්තටම මේක නම් මගේ අවශ්‍යතාවයටම මට අහන්න හිතුණා ඔබ වහන්සේගෙන්. උන්වහන්සේත් එක්ක ගත කරපු ජීවිතය, උන්වහන්සේගේ ඒ ගතිගුණ, උන්වහන්සේගේ තිබ්බ ඍජු ප්‍රතිපත්ති, ඒ වගේ ඔබ වහන්සේගේ මතකයේ චුට්ටක් මේ අද තියෙන තත්ත්වයට ආදර්ශයක් වීම පිණිස මම හිතනවා. පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඔච්චර මේ මහා ශ්‍රේෂ්ඨ උදාාර පුද්ගලයෙක්. ඒ වුණාට පණ්ඩිතහරුවෝ දැන් අපි 29ක් හිටිය පුංචි අය මහානලා පාතකඩ භික්ෂු පුහුණු ආයතනය කියලා භික්ෂු අභ්‍යාස විශ්වවිද්‍යාලය කියලා. ඉතින් පණ්ඩිතහරුවෝ උදේ පණ්ඩිතහරුවෝ නැගිටලා අතු ගන්නවා. ඉතින් අපි අතු ගන්නවා 20ක් මේ හැමෝටම විශාලයි පාතකඩ අතු ගන්නවා. ඉතින් අපිට නිකන් ඉන්න බෑ. පණ්ඩිතහරුවොත් විහාරයට පත්කඩේ අරගෙන වඩිනවා. කොච්චර කාර්යබහුලකම තිබ්බද? කොච්චර තිබුණා. සමහරලාට පණ්ඩිතහරු කොහේ හරි බණකට ගිහිල්ලා රෑ දෙකට අනුරාධපුරයේ ගිහම දෙකට ඉතර ඇවිල්ලා. නමුත් උන්වහන්සේ හරියටම උදේ පාන්දර 5ට නැගිටලා ඒ නම තෙම ඉඳලා අපිත් 5ට හැරවනවා. ඒක ලයිට් එහෙමත් නැහැ. ඉතින් අර එන්ජින් එකකින් ලයිට් දාලා ඒ ඔක්කොම ඉතින් අපිම ඒව කරන්නේ. ඒක අපි ලොකු අය ඒ කට්ටිය බෙදලා තිනවා. දාන ශාලාව බලන්නේ ඔක්කොම. අපිට මොකද අර පණ්ඩිතහරුත් ඒවා ඉන්නවා. කොහේ ඉන්නවද දන්නේ නැහැ. ඒ තරමට. ඒ ඔක්කොම ඒ වෙනට වෙන වෙන මහා අඳුරු ඉන්නවා. පණ්ඩිත ස්වාමීන් වහන්සේත් එහෙම තමයි. ඒ නිසා අපිට ලොකු අපිට පිය කෙනෙක් වගේ නිකන් හරි මේ ලොකු මේ ගෞරවයක් වගේ බයක්. ඒ හම්බෙච්ච හයිය තාම භාවිතා වෙනවා. කොහොමත් අපිට ඇඟට දැනෙනවා උන්වහන්සේලාගේ විරෝධාර ගතිගුණ. ඒ වගේම තාත් එකක් තමයි සමෝයේ කාලේ ඕනම කෙනෙක් මේ තියමිතුරු ඔක්කොම ඕනේ මොකද පණ්ඩිතහරු කෙලින්ම කතා කරලා කියන්නේ මම මැතිනි මේ හෙට මම එනවා අර දෙන්න තුන් දෙනාට එන්න කියනවා. කොහොමද තමයි පණ්ඩිතහරු ටෙලිෆෝන් එක අර කෝල් බුක් කරලා ගන්න. අරගෙන කියන්නේ බාලාට රොත් මීට් එකකට පණ්ඩිතහරු ඇවිල්ලා බැනලා යනවා තම්සලාගේ මේ කෝලාහල හින්දා රටේ මිනිස්සුත් අමාරු වෙනවා අපිට ගමක ඉන්න විදිහක් නැහැ කියලා. ඒ බැනීම අශෝභන නැහැ. නෑ. ඒක ගාම්භීරයි. ගාම්භීරයි. අපිට හොඳට මතකයි ඔය පවිත්‍ර වන්‍යාරච්චි මෙතනියගේ තාත්තා ධර්මදාස වන්‍යාරච්චි මෙතන මහත්මයා හරිම නිකන් දායක ඇවිල්ලා බොහොම ඇඳලා තමයි හරි බයින් ඈතින් ඉඳගෙන කතා කරන්නේ. පණ්ඩිතහරු ඒ තරමට ඒ වගේම හරීම මේ හිතවත් කුලපත් මිනිසුන්ට සාමාන්‍ය අයට ඔය අහිංසක මිනිසුත් හදිසියාවත් කෙලින්ම ගිහිල්ලා පණ්ඩිතහරු ගාවට ගිහිල්ලා වැඳලා කතා කරන්නේ. ඒක වචනේ පරිසාත් අර්ථයෙන්ම ඇඟේ හයියෙන්වත් කටේ හයියෙන්වත් ආපු එකක් නෙවෙයි මොලේ හයියෙන් ආපු එකක්. ඒක ආධ්‍යාත්මික ගුණය. එහෙමයි. මොලේ දැනුමයි ගුණයයි දෙකම තියෙනවා. එහෙමයි. ඒ විද්‍යාචරණ කියන දෙකම තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කිසි බයක් නැහැ. ඕනම තැනක ඕනම කෙනෙකුට අපි අහලා තියෙන ඔය රත්නපුරේ පණ්ඩිතහරුන්ට ඒ කාලේ හරියට ඔය පත්‍ර වලින් එහෙම කාටුන් දාලා නොයෙක් ප්‍රකාශ කරනකොට ඒවත් තියලා තියෙනවා. ඉතින් ඒ දැන් නම් ඒ පත්‍ර සමහර ඒවා නැහැ. ඔය දවස් 70 හිමේ තිබුණා. ඒ දවස්වල. ඉතින් පණ්ඩිතහරු උදේට පන්තියට එනකම් මේ ඕ බලනවා කොන්නාන්ති මේ මං කාටුන් ටික පෙන්නනවා. ඉතින් ඒ වගේ විහිළු කරනවා. එච්චරයි ගන්න කවදාකවත් ඒවට මොකක්වත් කියන්නේ හරි වෙන්නේ නැහැ. ඒවට කිපිලා ඒවත් එක්ක පිපිරිලා ඒ වගේ හිටියා ඔබ වහන්සේලා දැකලා නැහැ කොච්චර. එක වෙලාවක මම හිතන්නේ මේ උන්වහන්සේට ඒ හිරේ විලංගුවේ ඉන්න සිද්ධ වෙනවා. ඔව් හිරේ හිටියෙත් ඒ නිසා. එහෙමයි. මේ ඒ කියන්නේ අද ඒ භික්ෂු නායකත්වය නේද අපේ සයන්ස්. ආධ්‍යාත්මික නායකත්වයක් තිබුණා. එහෙමයි. උන්වහන්සේට කවදාකවත් ආයේ දෙසරයක් කියන්න උනේ නැහැ ඕනම කෙනෙකුට. එක සැරෙන් ඉවරයි. එතකොට ඒත් එක්කම ඒ මොනවා හරි උන්වහන්සේ මේ සමාජයට හෝ වහන්සේලාට හෝ යමක් දුන්නා නම් ඒ දෙන දේ ආයේ වෙනස් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ හරියටම දැනගෙන තමයි ඒක කරන්නේ. දැනගෙනමයි කියන්නේ. දැන් ඔය හේම්පිරිකේ සිට වැලිකඩ හරහා කියලා උන්වහන්සේගේ චරිත කතාව පණ්ඩිතහරුම ලියුපේකේ තියෙනවා. ඒකේ තියෙනවා බලගල්ල සරස්වති පිරිවෙනේ ජයකොඩි පවුලේ කට්ටිය විශාල ගණ්ඩාල් කුළුණක් හදලා ඒක දැන් පූජා කිරීමට ගලේ කොටනවා අර සෙල්ලිපිය. එතකොට පණ්ඩිතහරු ඉගෙන ගන්න ශිෂ්‍යෙක් එළ වලවඩුව කොටාගෙන යනකොට සිව් දෙසින් වැඩි මහා සංඝයා සිව් කියන තැන
ලියනවා අල්වා යන්න දැන් මෙයා. මම මේ පණිවිඩය මේ බාසුනේ ඔක වැරදි. ඔක අල්වා යන්න නෙමෙයි උයන්න ගහනවා. ඒකට මේ ගල්වඩ කියලා නෑ නෑ පණිතර මේක මේ නායක හඳුරු ලියලා දීපු කොලේ මේ ඒ නායක හඳුරු දුන්නත් ඒක වැරදි. දැන් මේ හිස්සැල්ලේ ඥානෝදේ නායක හඳුරු තමයි ගුරු හඳුරු. ඉතින් පස්සේ ඇයි එහෙම කිවි ඥානසිය කියලා ඇහුවලු. මම චතු කියන එක තද්භවයෙන් සිව් කියලා නායක හඳුරු. ඒකට උයන්නේ ඉන්න ඕනේ. මාතු කියන එක මව් අල්වැන්න ලිව්වොත් වැරදි. ඉතින් අන්න ඒ වගේ ගුරුවරයෙක් එක්ක උනත් තර්ක කරන්න ඇත්ත වෙන සත්‍ය වෙනුවෙන් වගේ දැනුම පුදුම දැනුමක් ඒ කාලේ ඉඳලම විචක්ෂණ බුද්ධියක් අද ඒ දැනුම මම කිව්වේ අර අන්න සමාසික පාඨම අර කිව්වන් පස්සේ දැන් ගුත්තිලේ පද්‍ය 15ක් 20ක් දීලා උත්තරේ ලියනකොට ලියනවා සමහර ළමයින්ගේ උත්තරවල තියෙනවා ගුත්තිල කාව්‍යයේ පද්‍ය 25කි එහි මෙන්න මේ කවියෙන් කියවෙනවා මේ රජගහනුවර වර්ණාව පද්‍ය 25 බලන්න වෙලා තිනේ පොත පිළිබඳව දැනුම කොච්චර පුංචි වෙලා ගිහිල්ලා අන්තිමට වැරදි දැනුමක් බවටම ගිහිල්ලා. ඉතින් අන්න ඒ වගේ අපේ විශ්ව අධ්‍යාපනය තුලත් මේවා පිළිබඳව සියුම්ව අධ්‍යයනය කිරීම ගැඹුරට අධ්‍යයනය කිරීම කියන එක අඩු වෙලා කොහොම පුංචි කෑලි වලට කැඩිලා ගිහලා විද්‍යා විෂයන් වලට ඒක හරියන්න පුළුවන්. වෛද්‍යවරයෙකුට සියලු අංශ පිළිබඳව විශේෂඥයෙක් වෙන්න බෑ. වලට ඇස් විතරයි ආක්ෂි විශේෂඥයෙක්. නමුත් අපේ හාමුදුරු කෙනෙක් එහෙම බෑ. හාමුදුරු කෙනෙක් රාජකීය පඬිත කිව්වොත් එයා මොන විෂයෙන් මොන පැත්තෙන් ආවත් පුළුල් දැනුමක් ඇති භාෂා ඥානයෙන් සංස්කෘත ඥානයෙන් භාවනාවෙන් සීලයෙන් පරිපාලන ක්ෂේත්‍රයෙන් ගුණයෙන් ඒ වෘද්ධභාවය තියෙනවා. කොපමණ කතා කරත් ඇතිවීමක් ඇති වෙන්නේ නැති. හරියට නිකන් ආනන්ද හාමුදුරුවොත් එක්ක කතා කරපුවාම එහෙමයි කියලා ධර්මයේ තීරණ පිසෙන්න. ඒ වගේ තමයි අපිට දැනෙන්නේ ඔබ වහන්සේලාගේ ඇසුර. නමුත් කාලය බොහෝම වශයෙන් අපිට ලැබෙන්නේ නැහැ. අපි කුමන අරමුණකට කතා කරත් සතුරු සාමිචියේ දුනත් ඔබ වහන්සේලා සමග ඉගෙන ගන්න දෙයක් තමයි හැමදාම අපිට තියෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මට මතක් කරන් තියෙන්නේ මට මතකයි මම උපසම්පදා වෙච්ච දිනේ මම ඉතින් බොහෝම අතිමහත් ගෞරවයෙන් නායක ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න පැත්ත හොයාගෙන යනකොට අපේ ස්වාමීන් වහන්සේ අපේ නිකායේ ලොකු ස්වාමීන් වහන්සේලා මේ අපිට මේ සාමණේර වෙලා ඉඳලා එකපාරටම උපසම්පදා වෙච්ච මේ පොඩි ස්වාමීන් වහන්සේලාට පනවලා තිබ්බ අසුන්වල මේ අර සීමාවේ හිටිය ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා අපි යනකොට. ඉතින් අපිත් එක්ක බොහෝම සුහදව සාකච්ඡා කරා. ඉතින් ඇස්වලට කඳුළු උනනවා ඒ නිහතමානීකම දැක්කහම. අපි හිතුවේ වෙනමම රැඳිලා එහෙම රැඳෙයි කියලා. එක දවසක් මම අපේ මේදාලංකර හාමුදුරුව හම්බෙන්න මට යන්න සිද්ධ වුණා. හිටපු මහානායක හාමුදුරුව යනකොට මේ විහාරස්ථානයේ වැඩ ඉන්නවා මේ වයසක හාමුදුරුවමක් බංකුවක් උඩට වෙලා ඉඳගෙන ඉන්නවා. මම ඉතින් ගිහිල්ලා මේ මහානායක හාමුදුරුව වැඩ ඉන්නවා. මම ඇයි කියලා. මම අය මහානායක හාමුදුරුව වැඩ ඉන්නේ නැද්ද? ඇයි මොකද කියලා. බලනකොට මේ මහානායක හාමුදුරුව. ඉතින් මේ අවසාන වශයෙන් මම ඔබ වහන්සේගෙන් අහන්නේ කොහොමද අපේ ස්වාමීන් වහන්සේ නිකායේ නායක ස්වාමීන් වහන්සේලා විදියට රාමඤ්ඤ නිකායේ ඔබ වහන්සේ ඇතුළු මේ ස්වාමීන් වහන්සේලා මේ නිහතමානීකම මෙච්චර හදාගත්තේ කොහොමද කියන එක අපිට පුදුමයක්. ඒ පිළිබඳ යම් වචනයක් සඳහන් කරලා අපේ පින්නන්ත අයට ආශිර්වාද කරලා වැඩසටහන නිමා කරන විදිහට මම ඔබ වහන්සේට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපිට ඇත්ත වශයෙන්ම අපේ මව්පියොත් යම් කිසි බලපෑමක් කරන්නේ නැති. ඒ වගේම අපේ පුංචිම කාලේ අපිට පන්සලේ අපි ලොකු කිට්ටු ආශ්‍රයයක් වෙන පුංචි කාලෙත් අපි මට නැතකයි අපි සිල් ගන්නවා. ඊට පස්සේ ඉතින් පැවිදි වුණාට පස්සේ ඊට වඩා ලොකු ආශ්‍රයයක් අපිට ලැබුණා විශේෂ වශයෙන්ම අපි පඬිත හාමුදුරුවෝ කියන්නේ හේම්පිරිය ඥානදීප පඬිත් ස්වාමීන් වහන්සේ ඒ වගේ ඥානවාස හාමුදුරුවෝ ලෝලුවකට මංගල හාමුදුරුවෝ වගේ ඒ හාමුදුරුවෝ අපිට ඉන්නකොට හරීම පේනවා උන්වහන්සේලා කොයිතරම් ශ්‍රේෂ්ඨයි වුණත් කොයිතරම් නිකන් නිහතමානීව වැඩ ඉන්නවද වැඩ කරනවද කියලා. ඉතින් අපිට එතකොට නිකන් ඒක ආభాෂය වගේම ලැබුණා මේ උගත්කම නැත්තම් උපාධි ගන්නවා කියන එක. එහෙම නැත්තම් නොඑක් විදිහට වැඩ කරලා සමාජයේ ප්‍රබුද්ධ ඒවා නිකන් බොහොම සරල නිකන් දේවල් මේ ආභරණ විතර ඒ ආභරණ වලින් මිනිස්සු බබලනවා කියලා කිව්වට ඒක වැඩක් නෑ. ඒක ගැලවිලා වැටෙනවා. ඒ ආභරණ වලින් නෙමෙයි ගුණයෙන් ශක්තිමත් වෙන්න ඕනි.
ගුණවත් අය අර අපිට පුංචි කාලේ අපි අහලා තිනවා වගේ ගස්වල ගෙඩි හැදුනන් පස්සේ මෙන්න පළ බර වෙනවා නැවෙනවා. ඒක තමයි මනුස්සකම, ඒක තමයි භික්ෂුත්වය, ඒක තමයි මහා තේර කියන එකේ වටිනාකම. ඉතින් අන්නේ ගතිය අපිට විශේෂයෙන්ම ඒ අපේ ආචාර්ය පාදයන් වහන්සේලාගෙන් ලැබිච්ච ආభాෂයක් වෙන්නේ නැති කියලා හිතනවා. සැබෑවටම හැමතැනම තියෙන හිත රිදෙන දේවල් ලෝකයේ නමුත් කටුගස්වල මල් පිපෙනවා වගේ හිත රිදෙන පීඩාකාරී විනාශකාරී දේවල් සිද්ධ කරන සමාජයේ හිත සැනසෙන දේවල් හොයාගෙන ගියොත් අපේ පින්වත්නි ඕන තරම් තියෙනවා. හැබැයි ඒ ලස්සන මල් පිපෙන්නේ ශාසනයේ, බුද්ධ ශාසනයේ ආభాෂයෙන්. ඒකින්ද බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම අපි කාගෙත් මහා යුතුයකමක්. ඒකින්ද අපි හැම දිනාම තුල ඔබ අප හැම දිනාම තුල මේ වෙනකන් ජනිත වෙලා තියෙන සියලුම පුණ්‍ය ශක්තියන් අපි අනුමෝදන් කරමු අපේ නායක ස්වාමීන් වහන්සේට. උන්වහන්සේට අනුමෝදන් වේවා, උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ ව්‍යසනකාරී තත්ත්වය තුල කිසිදු රෝග පීඩාවක් ඇති නොවේවා. තව බොහෝ කාලයක් මේ ශාසනික සේවාවන් සිදු කරගෙන යන ශක්තිය ධෛර්ය ලැබේවා. උන්වහන්සේ මේ ලෝකෙට ජනිත කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්නට මේ පින් හේතු වේවා. ඒ වගේම නායක ස්වාමීන් වහන්සේලා උන්වහන්සේට පැවිදි ජීවිතය ලබා දුන්න ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඇතුළු නායක ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේත් බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් පින්නන්ත ඔබ හැමදෙනා වෙනුවෙන් අපි ඒ ආකාරයටම උතුම් යහපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.